ආයුබෝවන් දුවේ පුතේ අද මම ආවේ හතර ශ්‍රේණියේ තුන්වෙනි වාරයට අදාළව ගණිතය විෂයට අදාළ පාඩමක් අරගෙනයි පාඩමේ නම තමයි සංඛ්‍යා. ඔයගලන්ට මතක ඇති අපි පළවෙනි වාරයේදී සංඛ්‍යා පාඩමේ පළවෙනි පාඩම දෙවෙනි පාඩම පන්ති කාමරේදී කළා. ඉතින් පුතේ අද දවසේදී ඔයාලට තියෙන පාඩම තමයි ඉලක්කම් 4 සංඛ්‍යා 4ක් පටිපාටිගත කිරීම. ඉතින් ඔයගලන්ට මතක ඇති පළවෙනි වාරයේදී අපි පළවෙනි හා දෙවෙනි පාඩම් වලදී ඉගෙන ගත්ත පුතේ ඉලක්කම් 2 සංඛ්‍යා 3 සංඛ්‍යා ඒ සංඛ්‍යාවල සංඛ්‍යා නාමය ඒ වගේම මේ ස්ථානීය අගය සංඛ්‍යා කිහිපති ඒ සංඛ්‍යා නිරූපණය කළා ඒ සංඛ්‍යා විහිදුවා ලිව්වා ඒ වගේම ගණකනාපු නිරූපණය කළා ඒ වගේම තමයි පෙර හා පසු සංඛ්‍යා ලිව්වා. ඒ අදාළ සංඛ්‍යාවට පෙර සංඛ්‍යාව හා පසු සංඛ්‍යාව ලිව්වා. ඒ වගේම ඔයගලන්ට මතක ඇති පුතේ අපි මේ සංඛ්‍යා වලින් කුඩාම සංඛ්‍යාව ලිව්වා. ඒ වගේම විශාලම සංඛ්‍යාව ලිව්වා. තවත් එකක් ඔයාලට මතක ඇති පුතේ ස්ථානීය අගය පෙතේ නිරූපණය කළා. ඔයගලන්ට මතකද පුතේ අපි මෙන්න මේ වගේ තීරු 4ක් අරගෙන මේක අපි වෙන් කරගත්තා. 1 ඒවා 10 ඒවා 100 ඒවා 10 ඒවා කියලා මෙන්න මේ වගේ අපි 1 2 3 10 20 30 100 200 300 ඒ වගේම 1000 2000 3000 ඔය ආදී වශයෙන් මෙන්න මේ වගේ සංඛ්‍යා අපි ස්ථානීය අගය පෙත අපි අරගෙන ඒකෙදි මේ විවිධ සංඛ්‍යා නිරූපණය කළා. ඔයගලන්ට දැන් මතක් වෙනවා ඇති අපි මේක පන්ති කාමරේදී පුතේ හොඳට මේ පාඩම් කළා. ඒක නිසා තමයි ටීචර් ටිකක් වේගෙන් කියාගෙන යන්නේ. ඒ වගේම තමයි ඉලක්කම් 3 සංඛ්‍යා 3 පටිපාටිගත කළා. ඔයගලන්ට මතක ඇති. දැන් මට කියන්න බලන්න පුතේ මම ඔයගලන්ට පන්ති කාමරේදී කියලා දුන්නා ඉලක්කම් මොනවද සංඛ්‍යා මොනවද සංඛ්‍යාවක් හැදෙන්නේ කොහොමද මොනවද ඉලක්කම් ඔන්න ඔය අතරේ ඕගොල්ලෝ පොඩ්ඩක් පැටලෙනවා එහෙම වෙනවා මම නැවතත් මතක් කරන්නම් පුතේ ඉලක්කම් මොනවද 0 1 2 3 4 5 6 7 8 9 කියන ඒවා තමයි පුතේ ඉලක්කම් කියලා කියන්නේ. ඉතින් මේ ඉලක්කම් වලින් තමයි අපි සංඛ්‍යා හදාගන්නේ. ඉතින් ඉලක්කම් අඩුම තරමේ දෙකක්වත් තියෙන්න ඕනේ මේ සංඛ්‍යාවක් හදාගන්න. ඉතින් මතක ඇති යමු තමයි අපි මේ විවිධ ඉලක්කම් වලින් අපිට පුළුවන් විශාල සංඛ්‍යා ගොඩනගා ගන්න. නමුත් අද අපිට අවශ්‍ය වෙන්නේ අපේ පාඩමට ඉලක්කම් 4ක් පමණයි පුතේ. එතකොට මේ ඉලක්කම් 4 සංඛ්‍යා අපි කොහොමද හදාගන්නේ? ඒ වගේ සංඛ්‍යා නාම කොහොමද? මම නැවතත් ඔයගලන්ට මතක් කරනම අද පාඩමට යනවා. ඔන්න පුතේ කාලය මට ඉතුරු කරගන්න ඕනේ හින්දා මම සියල්ල සූදානම් කරගත්තා. ඔයාලට පේනවා ඇති මෙතන සංඛ්‍යාවක් ලියලා තියෙනවා මම ඉලක්කම් 4 සංඛ්‍යා කීපයක්ම. බලන්න පළවෙනි සංඛ්‍යාව දැන් ඔයාලා දන්නවා ටීචර් ලියලා තියෙනවා 3725. ඔන්න බලන්න 3725. හරිම වැදගත් පුතේ මේක මොකද දන්නවද? අපිට මෙන්න මේ සංඛ්‍යා නාම ලියනකොට ඔයාලා ගොඩාක් වරද්දනවා. එක ගොඩේ ලියනවා. ඔයාලා සංඛ්‍යාව හොඳට දන්නවා වුණාට පුතේ මේවා ගොඩාක් අපි එක ගොඩේ ලියනවා. ඉතින් එහෙම වෙනකොට ශිෂ්‍යත්ව දිනවල ලකුණු හම්බ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඉතින් ඔයාලා හැමෝම මේ සංඛ්‍යා දන්නවා නම් හොඳටම දන්නවා. නමුත් දිවි මේ පුංචි ගැටලු තියෙනවා. ඉතින් මේ බලන්න පුතේ මෙතනදී ඔයගොල්ලෝ දන්නවා ඉලක්කම් 4ක් තියෙනවා. අපි ගමු පෙරෝලෙම තියෙන්නේ කීයේවද? 1 ඒවා. ඊළඟට තියෙන්නේ 10 ඒවා. ඊළඟට තියෙන්නේ 100 ඒවා. ඊළඟට තියෙන්නේ 1000 ඒවා. ඉතින් බලන්න ඉලක්කම් 4යි. ඔයාලට පේනවද පුතේ මෙතන වචන කීයද? 3725 වචන 4යි. ඉතින් මේක අමාරු නැහැ පුතේ. මෙන්න වචන වෙන් කරන්න නිවැරදිව මෙන්න මේ ආකාරයෙන්. ඉතින් දැන් අපි පොඩ්ඩක් නැවත මතක් කරමු. මේවා මම පන්ති කාමරේ හොඳට කියලා දුන්නා පුතේ. මේ බලන්න 1 ඒවා. කොහොමද අපි කියන්නේ සංඛ්‍යාව? 1 2 3 4 5 6 7 8 9. ඊළඟට මෙතන බලන්න කොහොමද වෙන්නේ? 10 20 30 40 50 60 70 80 කියන ආකාරයෙන් තමයි පුතේ මෙතන හැදෙන්නේ. ඒ වගේම මෙතන සියස්ථානීය කොහොමද අපි උච්චාරණය කරන්නේ? 1
100 200 300 400 500 600 700 800 900 ඔය ආකාරයෙන් මෙතන උච්චාරණය වෙනවා. මේ ස්ථානයේ බලමු අපි කොහොමද උච්චාරණය වෙන්නේ කියලා පුතේ. මේකෙදි නේද 1000 2000 3000 4000 5000 6000 7000 8000 9000 ඔය ආකාරයෙන් තමයි පුතේ මෙන්න මේ ස්ථානය අපි උච්චාරණය කරන්නේ. එතන තියෙන ඉලක්කය. ඉතින් අපි බලමු මේක ඔයගොල්ලෝ කරලා තියෙනවා. මෙන්න මේ සංඛ්‍යා මම වෙලාව යන හින්දා පොඩ්ඩක් මේ සංඛ්‍යා ලියාගෙන තියාගත්තා. අපි කියවමු බලන්න පුතේ. මම ගත්තේ හැබැයි මෙන්න මේ ඔයගලන්ට පේනවා මම සංඛ්‍යාපත් මෙතන රඳවලා තියෙනවා ඉලක්කම් සංඛ්‍යාවක් හදලා නිරූපණය කරලා තියෙනවා. ඉතින් ඒ ඉලක්කම් හතරමයි පුතේ මම මෙතන මේ සංඛ්‍යා ටිකටත් අරගත්තේ. ඔයගලන්ට පේනවා ඒ ඉලක්කම් හතර ස්ථාන වෙනස් කළා. අපිට ඕන තරම් මේකෙන් සංඛ්‍යා හදාගන්න පුළුවන්. එහෙනම් මාත් එක්ක කියවමු බලන්න දෙවෙනි සංඛ්‍යාව. බලමු අපි ඔන්න ටීචර් වහනවා මේ ස්ථානෙට. කියවමු බලන්න 5. ඊළඟට 75. ඊළඟට 275. ඊළඟට 3275. මේ වගේ ඕන තරම් ඔයගලන්ට සංඛ්‍යා ලියාගෙන උච්චාරණය කරන්න පුළුවන්. මේ ඊළඟ එක බලමු පුතේ 3257. ඊළඟට 3572. ඊළඟට 7352. පේනව නේද? මේ ඉලක්කම් හතරම භාවිතා කරලා පුතේ අපිට ඕන තරම් මේ වගේ සංඛ්‍යා ලියන්න පුළුවන්. ඔන්න අපි මව්බස පාඩමේදී අකුරුත් එක්ක සෙල්ලම් කරා මතකයි නේද? එහෙනම් දැන් බලන්න මම අද ඕගොල්ලන්ට කියලා දෙනවා ඉලක්කම් එක්කත් සෙල්ලමක් කරන්න. මේ ටීචර් දැන් තියෙන පහසුකම් ඔස්සේ චූටි ක්‍රියාකාරකමක් මම ඕගොල්ලන්ට කරන්න උපකරණ ටික සූදානම් කරගත්තා. ඔයාලට පුළුවන් පුතේ මෙතන ඕන තරම් සංඛ්‍යා මේ විදිහට හදාගන්න ඉලක්කම් හදාගෙන සංඛ්‍යා නිරූපණය කරන්න පුළුවන්. දැන් හැමෝම කියන්න බලන්න නැවතත් මේකේ තියෙන සංඛ්‍යාව 3527. හරි නේද? ටීචර් දෙලා කරනවා. දැන් ගන්නවා මෙයාව මෙතනට තියනවා. දෙන්නම ආවු කරා. දැන් මොකද වෙන්නේ? දැන් අලුත් සංඛ්‍යාව ස්ථාන මාරු කළා. කියවමු බලන්න 3572. දැන් මම කරනවා මෙයාව ගේනවා මෙන්න මේ පිරවලටම. මෙන්න බලන්න. ඔන්න ඔයාලට ලස්සනට මේ වැඩේ ගෙදරදී කරන්න පුළුවන් සෙල්ලමක් කරන විදිහට. දැන් අලුත් සංඛ්‍යාවක් හැදලා තියෙනවා ඉතින්. බලන්න මොකක්ද මේ සංඛ්‍යාව? 3725. මම ගන්නවා මෙයාව හායි මෙහාට. මාරු කරමුකෝ මේ වගේ. මොකද වෙන්නේ? තවත් අලුත් සංඛ්‍යාවක්. කියන්න බලන්න 5723. මං කලේ මේ ඉලක්කම් හතර පුතේ ස්ථාන වෙනස් කරන එක. මේ තරම් ඕන විදිහට උගලන්ට ක්‍රියාකාරකම් කරන්න පුළුවන් මේ වගේ අපිට ස්ථාන වෙනස් කර තව ඕනනම් තවත් කැමති ඉලක්කම් මෙතන සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ටීචර්ට ගොඩාක් අද අඩු පහසුකම් මැද තමයි මේ පාඩම උගලන්ට කරන්නේ. ඉතින් බලන්න මේ වගේ පුතේ උගලන්ට ලස්සනට මේ වැඩේ කරන්න පුළුවන්. Taman තනින් අම්මා තාත්තා එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේ හදාගන්න සංඛ්‍යාවල පුතේ ලියන්න පුළුවන් ඕගොල්ලන්ට දැන් මොකද්ද අපි 1 2 පාඩම් වලදී ඉගෙන ගත්තා වගේ නිකන් සංඛ්‍යා නාම ලියන්න. මේක ස්ථානික අංගය. අපිට වගුවක් මතක ඇති පළවෙනි පාඩමේ වගේ අපි කළා මේ වගේ වගුවක් හැදුවා. ඒකෙදි සංඛ්‍යාව ඊළඟට 10 ස්ථානයේ 100 ස්ථානයේ ඊළඟට 10 ස්ථානයේ එක ස්ථානයේ කියලා වගුව හැදුවා. ඒකට ඉලක්කම ලිව්වා. ඊළඟ ඉලක්කමේ වටිනාකම ලිව්වා නේද? ඒ වගේ ඔයගොල්ලන්ට ක්‍රියාකාරකමක් කරන්න පුළුවන් පෙළ පොතේ මීට අදාළ අභ්‍යාස තියෙනවා. ඒ වගේම සංඛ්‍යා හිපතිය දැක්වීම. මතකයි නේද? අර අන්තලයක් වගේ හදාගත්ත මෙන්න මේ වගේ අපි සංඛ්‍යාවක් ඔන්න ඔයගේ හතරකට බෙදුවා. මේමයි ඔයගලන්ට පෙර දැනුම මතක් කිරීමක් කරන්නේ අපි කළා. මෙන්න මේ වගේ ඔයගලන්ට සංඛ්‍යා හිපතෙන් නැන්ද මතක ඇති. ඔන්න ඔයගේ සංඛ්‍යා හිපතේ මේ වගු මේ සංඛ්‍යා නිරූපණය කරා. ඊළඟට ඔයගලන්ට තනියෙන් පුළුවන් පුතේ ගණක රාමුව නිරූපණය කරන්න වෙනවා. හැබැයි ගණක රාමුව නිරූපණය කරනකොට හොඳට මතක තියාගන්න අපි අර ගණක රාමුවේදී අඳිනවනේ මෙහෙම කීයක් ඕනේද ගණක රාමුවට? ඌරු 4ක් ඕනේ. ස්ථාන 4ක් තියෙනවනේ. එතකොට මතකද මෙහෙම අපි ස්ථාන නම් කරන්න මේ ගණක අඳිනකොට බිඳුව
මේ අපි හිතමු 3725 මම 3275 ගන්නම් 3275. එතකොට මේකෙන් ඕනේ 3යි. අපි හිතමු මෙහෙම කියලා. ඊළඟ මේකෙන් ඕනේ 7ක්. දෙකක්. sorry. දෙකක් එන්න ඕනේ. එතකොට මේ දෙක අපි මෙහෙම අදිනකොට පුතේ මේ සම මට්ටමේ මේක පිටන්න ඕනේ. එතකොට මම ඔයගොල්ලන්ට පන්ති කාමරේ කිව්වා එක කොටුවක එක ඝනකයක් විතර අදින්න කියලා. ඉතින් මේක හොඳ හරිම වැදගත් මේ ඝනක රාමයේ නිරූපණය කරනකොට. ඒකත් එක්කලා ඒවත් සැලකිල්ලට අරගෙන තමයි ඔයගොල්ලෝ මේවාට කරන්න ඕනේ. ඊළඟට මේ දෙන සංඛ්‍යාවට පෙරහා පහ සංඛ්‍යාව කියන්නේ. ඒවයි කුඩා මහා විශාලම සංඛ්‍යාව හොයවලියන්නේ. ස්ථානීය අගේ ප්‍රති නිරූපණය කරන්න. ඒ වගේම දැන් මේක නම් අවශ්‍ය වෙන්නේ අපි ටිකක් දුර ගියා ඉලක්කම් 4 සංඛ්‍යා 4ක් පටිපාටිගත කරන්න. දැන් අපි බලමු පටිපාටිගත කිරීම කරන්නේ කොහොමද කියලා. මම මෙතෙක් ඔයගලන්ට පෙරදැනුම මතක් කිරීම තමයි කළේ. දැන් අද පාඩම. මොකද පටිපාටිගත කරනවා කියලා කියන්නේ? අපි දන්නවා පටිපාටිගත කරනවා කියලා කියන්නේ අනුපිළිවෙලින් සකස් කිරීම කියලා. ඉතින් අපිට මේ අනුපිළිවෙලින් සකස් කරන ආකාර දෙකක් තියෙනවා පුතේ. ඒ දෙක තමයි ඔබ දැනට මම දන්නවා ආරෝහණ ක්‍රමය සහ අවරෝහණ ක්‍රමය. දැන් ආරෝහණ ඕනගේ ඇඟිලි නවම් බලන්න අපි හැමෝම ආරෝහණ කීයද අකුරු 4යි. අවරෝහණ කියමු බලන්න අවරෝහණ කීයක් තියෙනවද 5යි. මෙයාට 4යි ආරෝහණ වලට අවරෝහණ වලට 5යි. ඔන්න මතක තියාගන්න පුතේ ආරෝහණ කියන්නේ නම් සංඛ්‍යාව කුඩා. එහෙනම් එයා තමයි කුඩා එකේ ඉඳන් ඉහළට යන්නේ කියලා. එහෙනම් ආරෝහණ පටිපාටිය කියන්නේ පොඩි එකේ ඉඳන් විශාල සංඛ්‍යාව දක්වා යන ක්‍රමය. අවරෝහණ පටිපාටිය කියන්නේ එයාට 5ක් තිබුණනේ. එහෙනම් විශාල එකේ ඉඳන් කුඩා එකට යන ක්‍රමය තමයි පුතේ ඒ අවරෝහණ කියලා කියන්නේ. ඉතින් අද අපි ඔය ක්‍රම දෙකටම මේ ඉලක්කම් 4 සංඛ්‍යා 4ක් පුතේ පටිපාටිගත කරන්නයි යන්නේ. ඔන්න ටීචර් වෙලාව ඉතුරු කරගන්න ඕනේ හින්දා මේ සියල්ල මම සූදානම් කරගත්තා. ඔන්න පුතේ මම අර කලින් කිව්ව ආකාරයට මම භාවිතා කරන තියෙන මේ ඉලක්කම් 4ේ මම හැදුවා සංඛ්‍යා 4ක් මට කැමති විදිහට. අපි හැමෝම කියවමු බලන්න මේ සංඛ්‍යා 4 3725 3275 7325 5732 ඔන්න සංඛ්‍යා 4ක් මම හදාගත්තා මට කැමති විදිහට. දැන් මම යනවා පුතේ ඉස්සෙල්ලාම මෙන්න මේ ක්‍රමයට. දැන් මතක් කරගන්න මොකද්ද මේ ක්‍රමය? ආරෝහණ ක්‍රමය. දැන් අකුරු කීයද? 4යි. මතක තියාගන්න කුඩා එකේ ඉඳන් විශාල එක දක්වා. දැන් එහෙනම් අපි මේකේ කුඩා එකේ ඉඳන් විශාල එක දක්වා හදන්නයි යන්නේ පුතේ. දැන් බලමු මේකෙදි වැදගත්ම වෙන්නේ වටිනාකම වැඩිම ස්ථානයේ ඉලක්කමයි. එහෙනම් අපි හොයනවා පුතේ මේකේ මොකද්ද? මුලින්ම තියෙන එකිනා තමයි වටිනාකම වැඩිම එකිනා. කවුද මෙයාගේ මුලින්ම ඉන්නේ? 3. මෙයාගේ මුලින්ම ඉන්නේ ඔන්න බලන්න 3යි. මෙතන 7, මෙතන 5. දැන් මේ 4 දෙනාගෙන් කවුද චූටි එකිනා කුඩා එකිනා? ඔයාලට කියයි 3 කියලා. ඔව් 3 තමයි. දැන් ගැටලුවක් තියෙනවා. 3 දෙනෙක් ඉන්නවා. මොකද අපි කරන්නේ? යනවා පුතේ අපි ඊළඟ ස්ථානයේ තියෙන ඉලක්කම ගාවට. එහෙනම් යනවා කවුද දෙවෙනියා හොයාගෙන. මෙන්න මෙයා දෙවෙනියා. මෙයාගේ 7. මෙන්න මෙයා දෙවෙනියා. මෙයාගේ 2. එහෙනම් දැන් වැදගත් මේ දෙන්නේ කවුද පුංචි? කවුද එහෙනම් කුඩා? මෙයා. එහෙනම් පුතේ අපි කුඩාම සංඛ්‍යාව වෙන්නේ කීයද? 3275. එයා තමයි චූටිම එක්කිනා. එහෙනම් ආයි තව හොයන්න දෙයක් නෑ. ඊළඟට එක්කිනා කවුද? මෙන්න මෙයා. කවුද එයා? 3725. දැන් මේ දෙන්න වැඩේ හරි. දැන් තව දෙන්නෙක් ඉන්නවා. කවුද? මේ දෙන්නගෙන් කුඩා. යනවා කවුද? මෙයා 7, මෙයා 5. පැහැදිලිවම පේනවා කුඩා කවුද එහෙනම් මෙයා. ආයි වෙන හොයන්න දෙයක් නෑ. ඊළඟට ඉන්නේ කවුද? 5732. ආයි ඊළඟට එනම් ඉතුරුනේ කවුද? 7325. ඔන්න පුතේ මේ සංඛ්‍යා 4 ආරෝහණ පටිපාටියට
පෙළගස්සපු ආකාරය. කලේ මොකද විශාල මහා කුඩාම කෙනා කවුද කියලා හොයාගෙන යන එකයි. ඉතින් දැන් බලන්න මෙන්න මේකම අනිත් පැත්ත හැරෙව්වොත් තමයි අපි මොන ක්‍රමය කියලා කියන්නේ අවරෝහණ ක්‍රමය. ඒ කියන්නේ විශාල කෙනාගේ ඉඳන් කුඩා කෙනා. යම් බලන්න පුතේ නම් අපි ඒ ක්‍රමය දැන් පැහැදිලි ඇති මේක මම යනවා අවරෝහණ ක්‍රමය කියලා දෙන්න. ඔන්න ඒ ක්‍රමය මොකද පුතේ අවරෝහණ. අවරෝහණ කියන එක දැන් මම ඔයගලන්ට පැහැදිලි කළා. අවරෝහණ කියලා කියන්නේ මොන ක්‍රමයද? අකුරු තියෙනවා 5. අරයට තිබුණේ 4. මෙයාට තියෙනවා 5. එහෙනම් විශාල ඉඳන් කුඩා. දැන් එහෙනම් අපි මෙයාලගෙන් යන්නේ කවුද ලොකු එක්කිනා හොයාගෙන. ඒකටත් කරන ක්‍රමය මොකක්ද? පළවෙනියෙන්ම තියෙන වැඩිම ස්ථානීයගේ තියෙන කෙනාගේ තමයි අපි මේකත් හොයන්නේ. පළවෙනි එක්කිනා හොයනවා පුතේ. මේ සංඛ්‍යාවේ පළවෙනි දැන් අපි කලින් කියන ලකුණු කළා. අපි බලමු කවුද ඉන්නේ? 3 3 7 5. එහෙනම් මෙයාලගේ කවුද ලොකුම ඉලක්කම? මෙන්න මෙයා. එහෙනම් පුතේ මේ ක්‍රමේදී විශාලම එක්කිනා තමයි අපි මුලින්ම ලියන්නේ. ඔන්නේ යාම මන් ලිව්වා. දැන් එයා හරි. දැන් ආයි තව ඉන්නවා. මෙයා 3 මෙයා 3 දෙනා කුඩායි. මෙයා තමයි ඉන්න ඊළඟට විශාල එක්කිනා. අපි එහෙනම් ඒ සංඛ්‍යාව ලිව්වා. හැමෝම කියන්නේ 5732. දැන් යනවා පුතේ අපි මේ දෙන්නෙන් කවුද? මෙන්න මේ දෙන්න. කවුද? විශාල එක්කිනා. මෙයාත් 3 මෙයාත් 3. දැන් යනවා ඉස්සෙල්ලා වගේම ඊළඟ ස්ථානෙට. මෙයාගේ 7 මෙයාගේ 2. මේ දෙන්නේ ලොකු කවුද නම් පුතේ? මෙන්න මෙයා. එහෙනම් ඊළඟට එන සංඛ්‍යාව 3725. එහෙනම් අනිත් එක්කිනා තමයි අවසානයේට මෙන්නේ. ඔන්න පුතේ අපි මේ ලිව්වා අවරෝහණ ක්‍රමයට. ඔයාලට පේනවා සංඛ්‍යා වෙනත් වෙන කරලා තියෙනවා ටීචර් මේ වගේ ක්‍රමාදාන. හැමෝම මේ වගේ ක්‍රමාදාන. ඉතින් ටීචර් පුංචි බෝඩ් එකක් තියෙන නිසා තමයි මේ පහලට ගත්තේ. ඔයාලා ලියනකොට මේක එක දිගටම ලියන්න ඕනේ. තේරුණාද? ඔන්න පුතේ අද පාඩම තමයි මම ওই විදිහට ඔයගලන්ට ඉතාමත්ම කෙටියෙන් කියලා දුන්නේ. ඉතින් ඔයාලට මේ වගේ අභ්‍යාස ගෙදරදී කරන්න පුළුවන්. ඔයාලට මේ පාඩම අවසාන වීඩියෝ අවසානයේ මම පැවරුමක් ලබා දෙනවා. හැබැයි මෙන්න මේක ඉතාමත්ම වැදගත් පුතේ. මොකද 4 ශ්‍රේණියේ සංඛ්‍යා පාඩමට අදාළ සියල්ල මෙතකින් නිමා වෙනවා. ඉතින් මම හිතන්නේ ශිෂ්‍යත්වය මම ප්‍රශ්න පත්‍රයේ ඕගොල්ලෝ අධ්‍යයනය කරනවා නම් බලනවා නම් මේ සංඛ්‍යා පාඩමේ මේ වගේ දේවල් හරියට අහලා තියෙනවා. මේ අද අපි මේ දක්වා ඉගෙනගත්ත දේවල් වලින් හරියට ප්‍රශ්න අහලා තියෙනවා. ඔයාලට ඒවට යොමු වෙන්න පුළුවන් පුතේ. ඉතින් එහෙමනම් මෙන්න මේ ටික තමයි අද වැදගත්ම දේ. මම මේ පැත්තක ලිව්වේ ඔයගලන්ට 4 ශ්‍රේණියේ සංඛ්‍යා පාඩමට අදාළ සියලුම සාරාංශ ගත කිරීමක් තමයි. හරිද? සියල්ලම මම සාරාංශ කළා මේ ආකාරයෙන්. ඉතින් පුතේ පෙළ පොතේ ඔයගලන්ට තුන්වෙනි මාරයට අදාළ පාඩම් තියෙනවා. මම හිතන්නේ පළවෙනි දෙවෙනි නම් ඔයගොල්ලෝ කරලා ඉවරයි. තුන්වෙනි මාරයට අදාළ පාඩම තියෙනවා සංඛ්‍යා 25 වෙනි පාඩම 90 පිටුව. ඒ පැවරුම ඒ අභ්‍යාසත් කරන්න පෙළ පොතේ ඊට අමතරව අකුරුත් එක්ක සෙල්ලම් වගේ ඉලක්කම් සමග සෙල්ලම් කරන්න ඔන්න ටීචර් කියලා දුන්නා. හදාගන්න මේ වගේම ඉලක්කම් මේ වගේ හදාගෙන ඔයගලන්ට පුළුවන් අම්මා තාත්තා නංගි මල්ලි කවුරු හරි එකතු වෙලා මේක නිකන් බිම ඔයගලන්ට වහින දවස් වලට උනා ගෙදර මැදසාලේ ඉඳගෙන මේ වගේ හදාගෙන මේවා හදන්න මෙහෙම මාරු කරන්න පුතේ. ඒ සංඛ්‍යා නාම ලියන්න. ඒ වේ ස්ථානීය වටිනාකම ඒවා ඊළඟට විශාලම කුඩාම සංඛ්‍යා පෙරපසු සංඛ්‍යා මේවා කරන්න ඔයාලට පුළුවන්. ඉතින් ඊටාත්ම අඩුපාසුකම් නැද්දේ ඔයාලට ඉතා ඉක්මනින්ම කුංචි විදිහට මම දැනෙන විදිහට සරල ආකාරයෙන් පාඩම කියලා දුන්නා. ඉතින් වැඩි මොනවා හරි දෙයක් අහන්න තියෙනවා නම් ටීචර්ට කතා කරන්න පුළුවන්. ඒ වගේම අපහසුතාවයන් තියෙනවා නම් ඔයාලා කතා කරන්න මේ වීඩියෝ එක නැවත බලලා මේක හොඳට පුරුදු වෙන්න කියලා කියනවා. ඉතින් ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා. ආයුබෝවන්.